තෙරුවන් සරණයි. උතුම් වෙසක් මංගලයක් වේවා සියලු දෙනාටම. අද දවසේ මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට සැපැමිණි අපේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමන් විහාරස්ථානය වෙනුවෙන් මා ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නට කැමතියි. එතුමාණන්ගේ දහම් චාරිකාවේ එක් සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සෑම පුරපසළොස්වක් පොහොය දවසකම තම මුහුණු පොත කේන්ද්‍ර කරගෙන ලක්ෂ ගණනක් තමන්ගේ අනුගාමිකයන්ට මේ දහම් චාරිකාව ධර්මයේ බෙදා හදා දීමේ උතුම් වැඩසටහනක් මාස ගණනාවක සිට එතුමන් ක්‍රියාවට නංවනවා. එහි අද උතුම්ම දවසක වෙසක් පුරපසළොස්වක් පොහොය දවසක ඒ වැඩසටහන සිදු කරන්නට මොරටුව ප්‍රදේශයට අපේ ඇමතිතුමාණන් පැමිණීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. අද දවසේ ප්‍රඥා උදපාදි නම් වූ මේ වැඩසටහන තුල අප විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි නූතන යෝග්‍යතාව කවරතරම්ද. අද දවසේ අපේ රටත් සමාජයත් ලෝකයත් මුහුණ දී තිබෙන විවිධ අර්බුද ගැටලු निराකරණය කර ගැනීම උදෙසා තථාගතයන් වහන්සේගේ වටිනාකම, බුද්ධ මහිමයෙහි වටිනාකම, බුදු පියාණන් වහන්සේගේ දේශනාවන්හි වටිනාකම පිළිබඳව මේ ශ්‍රාවකයන් තුළ කිසියම් අවබෝධයක් ඇති කිරීම තමයි ඇත්තටම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. සුඛෝ බුද්ධානං උප්පාදෝ, හැමදෙනාම දන්න ප්‍රකට වචනය. බුදු කෙනෙකුගේ උපත ලෝකයට සැපයක්. සැබවින් මේක සැපයක්මයි. බුදු කෙනෙකුගේ උපත අසිරිමත්මයි. සාමාන්‍ය මිනිසෙකුගේ උපතක් නොවේ බුදු කෙනෙකුගේ උපත. ලෝකයට බුදු කෙනෙක් එක දවසකින් පහළ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් අහසින් අපිට ඉබේ පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවියෙක් නොවේ. බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවියෙකුගේ දූතයෙක් නොවේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ දෙවියන්ගේ පණිවිඩකාරයෙක්ද නොවේ. ඒ අනුව තමයි බුදුහාමුදුරුවන්ගේ සුවිශේෂත්වය පිළිබඳව අපි අපගේ අවධානයට යොමු විය යුතු වන්නේ. මේ ලෝකයේ ශාස්ත්‍රූවරුන්ගේ ඉතිහාසය විමසා බලනකොට ශාස්ත්‍රූවරයාගේ සිට මෑතට ගලා එන ඉතිහාසයට වඩා ශාස්ත්‍රූවරයාගේ සිට අතීතයට විහිදෙන ඉතිහාසයක් සහිත යම්කිසි ශාස්ත්‍රූවරයෙකු මේ ලෝකයේ සිටිනවා නම් ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ පමණමයි. අන්න ඒක තමයි බුදු කෙනෙකුගේ උපත අති ශ්‍රේෂ්ඨ උපතක් බවට පත් වෙන්නේ. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්දම් පිරුවාය කියලා බුද්ධ වංශ අටුවාව පැහැදිලි කරනවා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කාටවත් නීරණය කරන්න පුළුවන්ද එහි කාල පරිච්ඡේදය? සෑම බුදු කෙනෙකුගෙන්ම නියත විවරණ ලබාගෙන බෝධිසත්ව වරයෙකු වශයෙන් පාරමී දම් පිරූ කාල පරිච්ඡේදය උන්වහන්සේගේ ජීවිතේ වැදගත්ම කාලයයි. දසපාරමී දම් පුරා තමන් මේ ලෝකයට අනාවරණය කරන ධර්මය පර්යේෂකයෙකුගේ විලාශයෙන්, විශේෂඥයෙකුගේ විලාශයෙන් මේ ලෝකේ පර්යේෂණ කරමින් ලබාගත් විශේෂඥ භාවයක් ඇතුවයි මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ.
ඒ වගේම එක් දසපාරමී දම්පිරු බෝධිසත්ව කාලයේහි හැම භවයකම උත්පත්තිය ලැබලා ඒ හැම සත්වයකම විඳින දුක් වේදනාවන් පිළිබඳව මන වැටහීමකින් අවබෝධයකින් ඒ දුක නිවා ගැනීමේ මාර්ගය පිළිබඳව සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය හොඳින් අවබෝධ කරගෙන ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ වගේම අවසානයේ විස්සන්තර ආත්ම භාවයෙන් මිදිලා තුසිත දෙව්ලොවට ගිහිල්ලා දීර්ඝ කාලයක් බෝසතාණන් වහන්සේ දිව්‍ය රාජ්‍යයක ලෙස වාසය කරලා එහි සිට පංචමහා විලෝකනයක් බැලූ බව සඳහන් කාලය දීපය දේශයේ කුලේ මව කියලා. මේ කාරණා හරිම වැදගත්. අද දවසේ ඔබේ අවධානයට යොමු කරන්න. බුදු කෙනෙකු ආවට ගියාට ලෝවට පහළ වෙන්නේ නැහැ. සුදුසු කාලය දෘෂ්ටි ජාලයකින් ලෝකය අවුල් වෙච්ච කාල පරිච්ඡේදයක් වෙන්න ඕනේ. ඒ වගේම දුක කියන එක මරණය කියන එක අනිත්‍ය කියන එක හොඳින් වටහා දෙන්න පුළුවන් කාලයක් වෙන්න ඕනේ. සාමාන්‍ය ඇතම් කාලවල මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණන් කියලා සඳහන්. එවැනි කාලයක බුදු කෙනෙක් පහළ වෙලා වැඩක් වෙන්නේ නැහැ. අවුරුදු 100ක මනුෂ්‍ය ආයුෂ තියෙන කාලය තමයි බෝධිසත්වරයෙක් හොයන්නේ. ඒකටයි කාලය දිහා බැලුවේ. ඊළඟට ද්වීපය දිහා බලනකොට අතීත බුදුවරුන් සියලු දෙනාම පහළ වූ ජම්බුද්වීපය එමයි බුදු කෙනෙකුගේ උපත ලබන්නේ කියලා එය සොයා ගන්නවා. මධ්‍ය දේශය හොයා ගන්නවා. බුදු කෙනෙකුගේ කාර්යභාරයට අවශ්‍ය වෙන සියලු පසුබිම. කිඹුල්වත් නුවර, රජගහ නුවර, සවැත් නුවර, විශාලා මහනුවර ඒ ආදී සියල්ල හොඳින් පිහිටි ශ්‍රී මහා බෝධිය ඉසිපතනය මේ සියල්ල පිහිටි භූමිය මධ්‍ය දේශය ජම්බුද්වීපේ ඒ සොයා ගන්නවා. රජවරුන් පවා වන්දනා කරන රජවරුන්ගෙන් පවා බැඳුම් ලබන්න පුළුවන් කුලයක් සොයා බලනවා. ඊළඟට බුදු කෙනෙක් බෝධිසත්වයෙක් හැටියට උත්පත්තිය ලැබලා දවස් 7කින් මෑණියන් මේ යන ඕනේ ආයුෂ එතනින් ඉවර වෙන මව් කෙනෙක් සොයා ගන්නවා. මහා මායා මේ විදිහේ බොහෝ දේවල් සොයා බලා තමයි බෝධිසත්වයෙක් නැත්තම් මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ එදා සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ඒ නේපාලයේ ලුම්බිනි උයනේ ජන්මලාභය ලැබලා එතෙන් සිට 29 වසක් කාමසුකල්ලිකානු යෝගී ජීවිතය ගත කළා. අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අද වගේ දවසක උතුම් බුද්ධත්වයට පත් වෙලා 45 වසක් ධර්මයේ දේශනා කළ මේ ලෝකය අඳුරෙන් ආලෝකයට යොමු කරවා අද වගේ දවසකම බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වී වදාලා. ඒ නිසා පින්වත්නි බුදු කෙනෙකුගේ උපත අපට සැපතක්. ඒ නිසා ඒ සැපත කවර ආකාරද කියලා මං හිතනවා අපේ ගරු ඇමතිතුමන් පාටලී චම්පික ඇමතිතුමන් විසින් කරුණු පැහැදිලි කරાવી මෙතෙන් සිට. අවසරයි අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් අද මේ වෙසක් පුන් පොහෝ දිනේ අපේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ වගේ මේ සම්බුද්ධ ධර්මය ගැන විතරක් නෙවෙයි ශාස්ත්‍රීය විෂයන් පිළිබඳව මානව විද්‍යාවන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත උගත් වියත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකින් මෙවැනි අනුශාසනා ලැබීමත් බොහොම පිනක් සැපතක් හැටියට පළමුවම සලකන්න ඕන. අපි දන්නවා සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේ වදාළ පරිදි ඉපදුණු දීපය ඒ වගේම ඒ වකවානුවේ තිබිච්ච සමාජාත්‍තික తত্ত্বය
මේ මානවයා ඒ තත්වයට පත්වෙන්න ආපු ගමන් මඟ මේ සියල්ල දිහා බැලුවාම එක්තරා ආකාරයක තාම වැදගත් සම්දිස්ථානයක තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කිරීමට ඒ ජනතාවට මේ ජීවිතය අවබෝධය ලබා දීමට කැප වුණේ. මොකද අපේ සාමාන්‍ය විද්‍යාවේ මානව විද්‍යාවෙත් භූ විද්‍යාවෙත් එහෙමත් නැත්නම් ජීව විද්‍යාවෙත් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න අධ්‍යාපනයට අනුව අපේ මානවයා එක්තරා කාලයක කැලෑවේ ජීවත් වෙලා තියෙනවා. වනගත ජීවිතයක් ඔහුට උරුම වෙලා තියෙනවා. වනයෙන් ලැබුණු දේවල් එක්ක තමයි ඔහු ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔහුට ජීවිත බය තිබුණා. ඔහුට ජීවිත බය වෙනත් වානර මානවයින්ගෙන් තියෙන්නේ නැති. ඒ වගේම දිවි වලස් සිංහ අලි ඇතුන් ආදී සත්ත්ව විශේෂ වලින් ඒ බය අනිවාර්යයෙන්ම තියෙන්නේ නැති. ඉතින් ඔහුට තිබිච්ච සුවිශේෂී හැකියාව තමයි මේ sannivedana හැකියාව. ඒ වගේම සංකේත භාෂා නිර්මාණය කරන්න තියෙන හැකියාව. අපේ නායක හඳුරුවෝ ඒ පිළිබඳව විශේෂඥයෙක් භාෂාව පිළිබඳ කාරණාවලදී. ඉතින් ඒ නිසාම ඔහුට අනික් අය පරයා යාමට හැකියාවක් මේ සමාජමය විනයක් ලැබුණා. එකක් ඔහුට අනික් අයට වගේ නෙමෙයි පරිලෝකණය කරන්න යම් දේවල් සංකල්ප පහල කරගන්න, සිතන්න, මවා ගන්න ඒ වගේ හැකියාවක් ඔහුට තිබුණා. ඒ වගේම සමාජීය වශයෙන් රංචු හැටියට පවතින හැකියාව ලැබුණා. දැන් ඔය මානව විද්‍යාවේ එන එක સિદ્ધාන්තයක් තමයි 150කට වඩා වැඩි පිරිසක් අනික් සත්ත්වරංචු වලට පවත්වගෙන යන්න බෑ කියලා. ඒ කියන්නේ මේ ඒ තියෙන සම්බන්ධතාවයේ ජීවමය ස්වરૂපේ ඒකයි. නමුත් මානවයා දසදහස් ගණන් ලක්ෂ ගණන් අද වෙනකොට මුළු ලෝකෙම බිලියන 7ක ජනතාව සම්බන්ධයි. රෝගයක් වැළඳුනහම චීනයේ වූහාන් වල එක මුළු ලෝකෙම වහාම පැතිරලා යනවා. මානවයා ලොකු විශාල සමාජ සම්බන්ධතා ජාලයක් ගොඩනගාගෙන තිබුණා. ඉතින් ඒ බියටපත් වෙලා ඉන්න මානවයා අර වනේ උට නොඑක් ආකාරයේ වැඳුම් පිදුම් කරන්න ජීවිතය වෙනුවෙන් සිද්ධ වුණා. ඉතින් මුල් වකවානුවේදී දවැන්ත වෘක්ෂ රාජානන් ඒගොල්ලන්ට සෙවණ සරණ දෙනවා. ඒවට වැඳ පුදන්න පුරුදු වුණා. ඒවා අද දක්වාම යම් චාරිත්‍ර වාරිත්‍ර විදිහට අප සතු වෙලා තියෙනවා. විශාල ආශ්චර්යමත් කඳු ගැට, විශාල ගල් පර්වත ඔහු දැක්ක ඒවා යම් ආශ්චර්යයක්, ඒ වගේම ආරක්ෂාවක්. ඒක නිසා ඔහු ඒවට වඳින්න පුදන්න පටන් ගත්තා. ඒ වගේම ඇතම් ගෝත්‍රික ජනතාව තාමත් තමන්ගේ ගෝත්‍රය, සිංහ ගෝත්‍රය, එහෙම නැත්නම් වානර ගෝත්‍රය, අපි දන්නවා ඉන්දියාවේ ගත්තම හනුමන්ට වඳිනවා, සමහර පැතිවල දිවියට වඳිනවා, සමහර පැතිවල ව්‍යාග්‍රයට වඳිනවා. මේ වගේ අලියතුන් වන්දනා කරනවා, මොනරු වන්දනා කරනවා, සර්පයා නයා ඊටම විශිෂ්ට ගණේ ස්වරූපයක් තියෙන කෙනෙක්, විශේෂ දෙයක් තියෙන කෙනෙක් අනිත් සර්පයින්ට වඩා. ඔහු විෂ සහිතයි. ඉතින් මේ වගේ තියෙනවා අපිට පේනවා මේ ඉන්දියාව වගේ රටවල් වල. ඒවා ඇත්තට මේ පැරණි වනගත පුරුදු. හැබැයි අපේ සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ උපත ලැබපු ඒ සුවිශේෂී අවස්ථාවේ මානවයා වානරයෙක් හැටියට, එහෙම නැත්නම් මානව වානරයෙක් හැටියට හිටපු යුගයක නෙවෙයි. ඔහු බොහොම පැහැදිලිව ගොවිතැන්පත් කරන්න හුරු පුරුදු වෙච්ච, වාණිජමය ක්‍රියාදාමයකට යොමු වෙච්ච, පෞර රාජ්‍යයන් නැති කරගත්ත, sannivedana ඊටම විශිෂ්ට ආකාරයට පැවතිච්ච, ඒ වගේම පරිකල්පන හැකියාවන් යම් දේවල් මවා ගන්න, යම් සිතුවිලි නිර්මාණ කරන්න හැකියාව ලබාගත්ත දියුණු සමාජයක තමයි ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උප්පත්තිය ලැබුවේ අද වැනි දිනක. ඒතර උන්වහන්සේගේ මේ ධර්මයේ සුවිශේෂත්වය, අතිශය සුවිශේෂත්වය තමයි මට හැඟෙන විදිහට, මම මේ විද්‍යාව හදාරපු කෙනෙක් හැටියට නතු මේ ධර්මයේ පැත්තෙත් නෙවෙයි, මිනිස්සුන්ට එදා ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අවට ලෝකයයි අපි අතර තියෙන සැබඳියාව. මේ සැබඳියාව කොයි වගේද? අවට ලෝකය ස්වාධීනව, අපෙන් ස්වාධීනව පවතිනවද? නැත්නම් අවට ලෝකය අපේ ඉන්ද්‍රිය පද්ධතියත් එක්ක කොහොමද තියෙන්නේ?
කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් අවට ලෝකයයි අපි කවුරු හරි මැවුම්කාරයෙක් මැව්වද? ඊට පස්සේ මේ අවට ලෝකයේ මේ ක්‍රියාකාරීත්වයේ මැවුම්කාරයාගේ යම්කිසි දේව සැලසුමකට අනුවද සිද්ධ වෙන්නේ. අපි ඒකේ අර එඬේරෙක් දක්වන බැටරු රැලක් වගේ අපි එහෙම දක්වගෙන යනවද? අපිට නැද්ද මේකේ අයිතියක්? අපිට නැද්ද නිදහසක්? අපිට නැද්ද මේක වෙනස් කරගැනීමේ හැකියාවක්? මෙන්න මේ කාරණාවලදී එවකට තිබිච්ච බමුණු සමාජයෙන් ඇත්තටම ඊටාම දරුණු මානව බෙදීමක් ඇති කරලා තිබුණා. පාදයෙන් මේ එක ශුද්‍රයෝ කලව වලින් තව කුලකයක්, බාහුව වලින් තවත් කුලකයක්, හිසෙන් බමුණෝ මේ සියල්ලටම අයිති නැති අය පංචමයෝ දූවිලි බවට පත් වෙච්ච අය මේ විදිහට තිබුණේ. ඒ පැත්තෙන් මානවයාගේ පැත්තෙන් මානවීය බෙදුම තාම ඉහළින් බරපතල විදිහට තිබුණා මේ ශාස්ත්‍රීය පවුලක. ඒ කියන්නේ බාහුව වලින් ඉපදිච්ච පවුලක ඉපදිච්ච සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ වකවානුව වෙනකොට. උන්වහන්සේ මං හිතන්නේ විප්ලවකාරී ඒ අවස්ථාවත් එක්ක බලනකොට අතිශය විප්ලවකාරී ධර්මයක් දේශනා කළා. පළමුව බයටපත් වෙලා හිටපු ජනතාවට ලෝකපාලන තනි දෙවියෙක් ඉන්නවය. ඒ ලෝකපාලන තනි දෙවියා අපේ ජීවිත හසුරවන අය. ඔහුට අනුව අපි බය වෙලා ජීවත් වෙන්න ඕන මහා බ්‍රහ්මයෙක්. එහෙමත් නැත්නම් මහා ලෝකපාලන ਸਰබලධාරී දෙවියෙක්. එහෙමත් නැත්නම් මේ ලෝකය පාලනය කරන යම්කිසි බලගතු ආත්මයක්. මෙන්න මේවා වෙනුවට මේ මිනිස්යාගේ නිදහස මිනිස්යා සතුවමයි තියෙන්නේ කියලා ඒ ලෝකපාලන දේව කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේක තමයි ලෝක ස්වභාවය. මේ අනිත්‍ය අනාත්මය දුක්ඛය තමයි ලෝක ස්වභාවය. එහෙම නැතුව මේ අපිව කවුරුවත් අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නටවන රූකඩ නෙවෙයි මිනිස්සයෝ කියන එක බොහොම පැහැදිලිව උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඊට පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒක දේශනා කළා. ඉතින් මේ පරිලෝකණය ඇත්තටම නූතන භෞතික විද්‍යාඥයින්ටවත් මේ වෙනකන් බහුතරයකට මේ පරිලෝකණය නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. තාමත් අපි දන්නවා ඇතැම් ප්‍රධාන මට්ටමේ භෞතික විද්‍යාඥයින් පවා ලෝකපාලන දෙවියෙක් ඉන්නවා, දේව සැලැස්මක් තියෙනවා කියන එක විශ්වාස කරගනිමින් කටයුතු කරනවා. අදටත් මෙච්චර භෞතික දියුණුවක් ළඟා කරගෙන තියෙන වෙලාවක. ඊළඟට මේ මානවයාගේ ඒ අනිත්‍ය පිළිබඳ කාරණේ මේ සියල්ල වෙනස් වෙනවායි කියන එක. ඒ කාරණය තියෙන්නේ සබඳියාවක් එක්ක කියන එක. බුදුරජාණන් වහන්සේ සොයාගත්තා. අපි මේ තනියෙන් වෙනස් වෙනව නෙවෙයි අනුන් නිසා තමයි අපි වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම ඔය පරිණාමවාදය ආදී ඉදිරිපත් කරන කාලයේදී හුඟක් දෙනෙකුට යුරෝපයේ වටහා ගන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ පරිසරයේ තියෙන යම් කාරණා විසින් අපි වෙනස් වෙනවයි කියන එක. දැන් ඒකට හොඳම උදාහරණය මේ මෑත ඇති වෙලා තියෙන කොවිඩ් වසංගතය. වසංගතයට මූලික වෙලා තියෙන ජීවියෙකුත් අජීවියෙකුත් නොවන මේ වෛරසය එහෙම නැත්නම් මේකට භූතයෙක් කියන්න පුළුවන් අපේ බෞද්ධ සංකල්ප අනුව මේ භූතයා වෙනස් වෙනවා. පරිසරයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපි කියනවා අහවල් කොවිඩ් ප්‍රභේදය කියලා. ඒ භූතයා අපේ ඇඟට ඇතුල් වෙලා සිදු කරගෙන යන ක්‍රියාදාමයත් එක්ක අපිත් වෙනස් වෙනවා. අපි ප්‍රතිශක්තිය අපේ ස්වභාවිකවත් ඇති වෙනවා. පරිසරයෙන් ලබා ගන්න අපේ පාන වර්ග ආහාර වර්ග වලින් අපි ඒක වැඩි දියුණු කරගන්නවා. ඊට අමතරව අද වෙනකොට එන්නත් කරණයෙන් ඒක පිටින් අපි ලබා ගන්නවා. ඒත් අපිත් වෙනස් වෙනවා. එතකොට මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක හරයක්. වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ බොහොම පැහැදිලිව මේ පරිසරයෙන් ලැබෙන දෑත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා, මානවයා වෙනස් වෙනවා. ඒ වගේම මානවයාගේ මේ අනිත්‍ය මේ මානවයත් දි รา පත් වෙලා මේ යන ඕක ආවුස වැඩි කරගන්න දැන් අපේ රටවල් වල ඇත්ත 1900 වගේ කාලෙක මේ රටේ ආයු කාලය වෙලා තියෙන්නේ අවුරුදු 39යි. අද 79යි. සමහර විට 2050 වෙනකොට මේක 100 කිට්ටු වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි බෞද්ධ සාහිත්‍යයේ අහලා තියෙන අවුරුදු 120ක පරමායුෂ ගැන අපි අහලා තියෙනවා. එතකොට මේ විද්‍යාවේ දියුණුව මගේ. හැබැයි මිනිස්සු මැරෙන එක නැවතිලා නැහැ.
කවුරුත් මිය යනවා. ලෝකේ සෑම බලගතු ප්‍රබල හැම කෙනාම අවසානයේ මරණයටපත් වෙනවා. ඒක දුකක්. ලෙඩ රෝග ඇති වෙන එක දුකක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දුක්ඛ සංකල්පය මේ ශරීරයට ඇති වෙන හිංසා පීඩාදියෙන් ඇති වෙන දුක පමණක්ම නෙවෙයි. අපි යම් යම් දේවල් මානසිකව අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්න දේවල් වෙනස් වීම වලට භාජනය වෙනකොට අන්න ඒවා දුක බවට පත් වෙනවා. මනසෙන් යම් යම් සංකල්ප අහවලාට මගේ තියෙන බැඳීම, අහවලා ගැන තියෙන වෛරය, මගේ අම්මා, මගේ සහෝදර සහෝදරියෝ, මගේ දරුවෝ, මගේ ප්‍රේමවන්තයෝ ආදි වශයෙන් අපේ තියෙන බැඳීම් ඒවත් අනිත්‍යයට ලක් වෙලා කාලය ගැවෑමෙන් වෙනස් වෙනතොර අපට දුකයි. ඉතින් ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ වැදගත් සොයා ගැනීමක් හැටියට මම දකින්නේ ඒක මේ වර්තමානයේ බොහෝ ඉහළ ගණේ ලේඛකයොත් සඳහන් කරලා තියෙනවා. දැන් මීට අවුරුදු 2500කට පෙර බුදුරජාණන් වහන්සේගේ කාලේ යම්කිසි පුජ්‍යලයකට වතුර පිපාසයක් හැදුනා නම් ඔහු වතුර බිව්වා නම් ඒ වතුර බීම විසින් ඔහු සන්තුෂ්ටියටපත් වුණා නම් අදටත් මේ දවැන්ත ලෝක සංවර්ධනයක් එක්ක අපට ඕක වායු සමනය කළ තරු 7 හෝටලයක රන් කෙන්ඩියනුත් පැම්පානය කරන්න පුළුවන්. ඒ පැම්පානය කළාම ලැබෙන සන්තුෂ්ටියයි එදා අර ගඟකට දොලකට ගිහිල්ලා දෑතින් අරගෙන වතුර ටිකක් බීලා ලබා ගන්න ඒ පානේ ලබා ගන්න සන්තුෂ්ටියයි තාම සමානයි. ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒක තමයි මේ මානවයාගේ తත්වය. කුසගින්න ගත්තත් එච්චරයි. ඒ කාලේ අලයක් හාරගෙන කෑවනම් වෙනත් පලාගෙඩියක් කෑවනම් එහෙමත් නැත්නම් ධාන්‍ය ආහාරයට ගත්තනම් අද ඒක තට්ටු 100ක ගොඩනැගිල්ලක ඉහළම මාලයේ තියෙන කැරකෙන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා අපට පුළුවන් කෝටි ගාණක් වියදම් කරලා ඒ දේම ළඟා කරගන්න. ඒකෙන් ලැබෙන සන්තුෂ්ටියත් එච්චරමයි. වැස්සට අවුවට ගල් ගුහාවක් හදලා එහෙම නැත්නම් පොඩි ගෙයක් හදාගෙන තමන්ගේ පවුල වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කළා කියලා මිනිහෙකුට ලැබෙන සතුටක්. ඒ සතුටයි දැන් ප්‍රකෝටි ගාණක් වියදම් කළා තට්ටු ගානක සුවිසල් මන්දිරයක් හදලා ලබා ගන්න සතුටයි දෙකම එකයි, වෙනසක් නැහැ. ඉතින් මේක තමයි අපි අවබෝධ කරගත යුතු తত্ত্বය. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ සම්බුද්ධ ධර්මය පිළිබඳව මතු පිටින් යම් යම් විවරණ කරනවට වඩා මේ අභ්‍යන්තරයේ මානවයාගේ නිදහස පිළිබඳව මානවයාට තමන්ගේ විමුක්තිය හදාගන්න පුළුවන් කියන එක. මානවයා මේ කාටවත් බයේ ලෝකපාලන දෙවියෙකුට බයේ තමන්ගේ ජීවිතයම ගෙවිය යුතු නෑ කියන එක. තමන්ගේ විමුක්තිය, තමන්ගේ සන්තුෂ්ටිය තමන් තුළමයි තියෙන්නේ කියන එක ලෝකේ කොච්චර බාහිර ලෝකේ කොච්චර කොහොම ආකාරයට වෙනස් වුණත් දියුණුවයි කිව්වත්, නවීනයයි කිව්වත්, තාක්ෂණයෙන් ඉහළයි කිව්වත් ඒ ලැබෙන දුකයි සතුටයි දෙකම තාමත් අර පැරණි මානවයාට ලැබිච්ච බුද්ධ යුගයේ තිබිච්ච ඒකම තමයි. ඉතින් මම හිතන්නේ මම නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ මේ අද අපේ බහුතරයකට අවබෝධ වෙලා නැති මේ දැක්ම, මේ කාරණය අවුරුදු 2500කට කලින් අවබෝධ කර ගැනීමට හැකි වෙච්ච අතිශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හැටියටයි මට නම් උන්වහන්සේව පේන්නේ. ඔව්. ගරුවනතුමන් ඇත්තටම විද්‍යාඥයෙක්, විද්‍යාව හදාළ ඉංජිනේරුවරයෙක්. බුදුරජාණන් වහන්සේ අර අනුරුද්ධ සූත්‍රයේදී දේශනා කෙරුවා මාගේ ධර්මය පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. ඒක තමයි ඊටාම් වැදගත් දේ. මම හිතනවා මේ ධර්මය වැටහෙන්නේද, අවබෝධ වෙන්නේද, භාවිතාවට ගත හැකි වෙන්නේද ප්‍රඥාවෙන් ඉහළ මිනිසුන්ට. ප්‍රඥාව අඩු, ඒ කියන්නේ ඥානවන්ත භාවය අඩු අඥාන මිනිසුන්ට මේ ධර්මයෙන් පළක් ඇති වෙන්නේ නැහැ, ඇති කරගන්න බෑ. ඒ ගැඹුරට යන්නේ නැහැ. ඉතින් අපේ ඇමෙතුමා මානවයාගේ සමාරම්භය, ඒ ඇතිවෙච්ච කාල පරිච්ඡේදය තුල මිනිසාට ඇතිවෙච්ච බය නැති කර ගැනීම සඳහා යම් යම් සංකල්ප භාවිත කළ ආකාරයත්
එවැනි වටපිටාවකට බුදු කෙනෙකුගේ උත්පත්තිය ඒ తত্ত্বය වෙනස් කරලා සබාධම සහ මනුෂ්‍යයා අතරේ සම්බන්ධියාව වටහාගෙන සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන මඟ පෙන්වීම තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සලසා දීමම බුදු කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයයි කියන එක තමයි එමෙතුමාගේ දේශනාවේ සංක්ෂිප්තාර්ථය හැටියට මට දැනුණු දේ. ඉතින් එමෙතුමා සඳහන් කළ කාරණා අතරේ මම තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න වචන දෙකක් තව ඩිංගක් අවධාරණය කරගන්න කැමතියි. ලෝකේ කවර ශාස්ත්‍රවරයෙක්වත් තමන්ගේ දේශනා අතරේ මේ අනිත්‍ය කියන සංකල්පය ඔබතුමන් හොඳටම පැහැදිලි කළ අනිත්‍ය කියන ධර්මයේ අනිත්‍ය කියන සංකල්පය වෙන ශාස්ත්‍රවරයන්ට හසුුනේ නැහැ. ඒ හසු නොවීමම මට හිතෙනවා ඒ ඔවුන්ගේ ධර්මවල තියෙන ඉගැන්වීම් වල වැරද්ද නෙවෙයි. අර මනුෂ්‍යයා පිළිබඳ යථාබෝධය පැහැදිලි කර ගැනීමට තියෙන ලොකු බාධාවක් කියලා. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ ඔය සාරාංශක කල්පලක්ෂයක් පාරමී දම් පිරීමෙන් නැත්නම් ඒක තමයි උන්වහන්සේගේ පරිශ්‍රණය. ඒ පරිශ්‍රණය තුළ අවබෝධ කරගත්ත දේ තමයි මේ ලෝකයේ මිනිස්යා සතා සිව්පාවා සියල්ලම පරිණාමයටපත් වෙනවායි කියන බව. ඒ විද්‍යාඥයන් පරිණාමය කියන වචනේ පාවිච්චි කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක ඊටාම පැහැදිලිව මේ අනිත්‍යයි කියන දේ තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඒ අනිත්‍යම නේද මෙතන පරිණාමය සංකල්පය තුළ සාකච්ඡා වෙන්නේ. එතකොට වෙනස් වීම මේ වෙනස් වීම අවබෝධ කරගන්නවා නම් වටහා ගන්නවා නම් මම හිතනවා මේ ලෝකේ මේ තරම් අර්බුද යුද්ධ පවා ඇති වෙන්න හේතුවක් නැහැනේ. වෙනස් නොවි මේවා සදාකාලිකයි කියන ශාස්ත්‍රත දෘෂ්ටියේ පිහිටා වැඩ කරන්න යාමෙන් තමයි සාමාන්‍යයෙන් ගෙදරක් ඇතුලේ ඇති වෙන ගැටලු ගෙයක් සහ ගෙයක් අතර ඉඩමක් කඩමක් වෙනුවෙන් හරි එහෙම නැත්නම් වෙන දේපලක් වෙනුවෙන් හරි රටක් රාජ්‍යයක් වෙනුවෙන් හරි යුද්ධ කරගන්නේ අනකොටාගන්නේ ජීවිත නසාගන්නේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒතර මෙතන මේ ඇති වෙන මානව පිරිහීම ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඊටාම හොඳින් වටහා ගන්නට නොහැකි වීමේ ඛේදවාචකයේ හැටියට අපිට දකින්න පුළුවන්. ඉතින් ඔබතුමා හොඳට දන්නවා ආතර්සි ක්ලාක් කරන ප්‍රකාශන එතුමන් සඳහන් කළේ තවත් කාලයක් ගියාට පස්සේ මේ ලෝකයේ දේවවාදී ආගම් සමාජයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඉතිරි වෙන එකම ධර්ම වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. එසේ ඉතිරි වීමට එකම හේතුව එහි මේ දේවවාදී ඉගැන්වීම් නොමැතිවීම සහ දෙවියන්ට විමුක්තිය බාර නොදීම. දැන් මතුමා ඊටාම හොඳට කිව්වා විමුක්තිය තියෙන්නේ තමා තුළ. ඒක තමයි අන්‍ය දේශනාවන් සහ අන්‍ය ඉගැන්වීම් අතරේ බුදු කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය. අපිටම විමුක්තිය බාර දෙනවා. අපිමයි අපේ විමුක්තිදායකයා. ඒක කාටවත් ඇති කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ කලේ මඟ පෙන්වීම මේ මගේ ගියහම ඔබට ඔබේ විමුක්තිය හදාගන්න පුළුවන්. ඒ අනිත්‍ය වටහා ගැනීම තමයි පළවෙනි දේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ වචන තුන තමයි ඔය සමස්ත ධර්මය. ඒ නිසා අනිත්‍ය වටහාගෙන ජීවත් වෙනකොට අපිට මේ ලෝකය හරි සරල තැනක් බවට පත් කරගන්න පුළුවන්. අපේ පැවැත්ම වුම සරල කරගන්න පුළුවන්. අපේ හැම දෙයක්ම අපිට බොහොම ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේ මේ ඔබතුමන් පැහැදිලි කළ මේ සතුට පිළිබඳව අතිශයින්ම මොනතරම් දේශනා මම හිතන්නේ සූත්‍ර දේශනාවලත් ධම්මපද පාළියේත් ජාතක කතා වගේ සාහිත්‍යාංගවලත් මේ සතුටින් ජීවත් වීමමයි මිනිසයා විසින් ඒ කෙටි කාලය තුල කළ යුතු වන්නේ. එතකොට සන්තුට්ටි පරමන් ධනං කියපු ඒ වදන් තුල කොයිතරම් මේ සරල ජීවිතයකට මඟ කියනවාද. එතකොට මේ සතුට පිළිබඳ උගන්වනකොට ගරුව එමෙතුමනි අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරුවෝ කාරණා තුනක් පෙන්නනවා. යථාලාභ සන්තුෂ්ටිය, යථා බල සන්තුෂ්ටිය සහ යථා සාරුප්‍ය සන්තුෂ්ටිය කියලා කාරණා තුනක්. ඉතින් මේවා අපි අවබෝධ කර නොගැනීමෙන් තමයි මේ සතුට අහිමි කරගෙන අද වෙනකොට ශ්‍රී ලාංකේය සමාජය ගත්තොත් මුළුමනින්ම බාලායද
තරුණ මහලු වැඩිහිටි සියල්ලෝම ගිහි පැවිදි අපි ඔක්කොම ආතතිගත සමාජය. පාසල් දරුවන් අරගත්තොත් අද මොනතරම් ආතතියෙන් පීඩණයෙන් ඔබතුමන් දකින්න ඇති කොළඹ රාජකීය විද්‍යාලයේ මෙවර ජීව විද්‍යා ප්‍රථම ස්ථානයට පැමිණු ශිෂ්‍ය පත්‍රයට කිව්වා ප්‍රතිඵල ගැන සතුටුයි, පළවෙනි යවීම ගැන සතුටුයි. ඒත් මේ ඔන්ලයින් අධ්‍යාපනය තුළින් ඔළුවට දුන්නු වදය ගැන නම් මගේ කිසි සතුටක් නැහැ කිව්වා. එතකොට මේ පළවෙනියට පත්වෙච්ච ළමයෙක් එහෙම කියනකොට සාමාන්‍ය ගම්වල දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකම වලට වැටිලා. නිසා ඔක්කොම අද මේ යන සමාජ ක්‍රමයේ ඇතුලේ එහෙම වෙලා. ඉතින් ඒක මේ තත්වයන්ට අපි මුහුණ දෙන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් මම හිතනවා අපි ඔන්ලයින් අධ්‍යාපනය අපිට මේ කොවිඩ් වසංගතයෙන් අනිවාර්යෙන් පවරුණු දෙයක් අහම්බෙන් ශිෂ්‍ය ප්‍රජාවට පැටවුණු දෙයක් ඒවෙන් අද මිදෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඒත් මම හිතන්නේ අපි හැමෝම මේවා ගැන මේ තරම් අල්ලාගෙන බදාගෙන දඟලන්නේ නැතුව අර යථාලාභ සන්තුෂ්ටිය අපිට ලැබෙන දෙයින් අපි සතුටු වෙන්න උත්සාහ කරන්න. යථා බල සන්තුෂ්ටිය අපේ හැකියාවන්ගෙන් අපිට කරන්න පුළුවන් තරමින් සන්තෝෂයටපත් වෙන්න. යථා සාරුප්‍ය අපි තව කෙනෙකුට උදව් කරලා උපකාර කරලා සන්තුෂ්ටියටපත් වෙමු. ඉතින් ඔය කාරණා අනුව අපිට මේ කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ විසින් ඉගැන්වූ ධර්මය භාවිතාවට අරගෙන මේ පැවැත්ම හදාගන්නට පුළුවන්කම තිබෙනවා. මම හිතනවා විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අනිත්‍ය ගැන ඊළඟට මේ වගේ සතුටින් ජීවත් වීම ආදී කාරණා වගේම බුදු කෙනෙකුගේ දේශනාව තුළ කැපී පෙනෙන තවත්ම වැදගත්ම සදාචාරාත්මක ධර්මය තමයි මේ කර්ම සංකල්පය. කර්මය පිළිබඳව මිනිස්යා අර ඔබතුමන් සඳහන් කළා වාගේ විමුක්තිය කියන එක තමා තුළ ගොඩනගෙනවායි කියලා කියන්නේ අපි කරන ක්‍රියාවෙහි ප්‍රතිඵල අපට භුක්ති විඳින්න ඕන. ඒක නිසා හොඳ ක්‍රියා කළොත් අපිට හොඳ මගක්, නරක ක්‍රියා කළොත් අපිට නරක මගක් අත්දැකීම් වශයෙන් අනාගතේ විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව අපේ ගරු ඇමතුමාට තව පුළුවන් කරුණු පැහැදිලි කරන්න. ඔව් ඇත්තටම අපේ නායක හාමුදුරුවෝ මම හිතන්නේ පැහැදිලි කළා මේ බුද්ධ ධර්මයේ එන මේ සන්තුෂ්ටිය ඒ වගේම දැන් මේක ගැන සමහරු කියන්නේ මේ ලද දෙයින් සතුටු වෙනවා පුවම ඇයි අපි එහෙනම් හොඳ ගයක් හදා ගන්න ඕනේ නැද්ද? හොඳ වාහනයක් ගන්න ඕනේ නැද්ද? අපි හොඳ ආහාර පාන, හොඳ ඇඳුම් පැළඳුම්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න ඕනේ නැද්ද කියන එක නෑ. එහෙම නෙවෙයි ඒ කාරණේ. අපි මතක තියාගන්න ඕනේ අපි මේ කරන හැම ක්‍රියාවක් එක්කම ඒවයින් ලෝකයට යම්කිසි බලපෑමක් එල්ල වෙනවා. ඉතින් අපි ඒ අනුව ජීවත් වෙනවා මිසක් ඒවැ ඇලී ගැලී ජීවත් වීම විසින් අපට වෙන හානිය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒක තමයි මැදුම් පිළිවෙතින් ජීවත් වෙන්න කියලා ප්‍රකාශ කළේ. මම මෙතෙන්දී කැමතියි තව කරුණු දෙකක් අවධාරණය කරන්න බුද්ධ ධර්මයේ තියෙන වැදගත්කම. දැන් මේ මැයි මාසේ 22 වෙනිදා ලෝක ජෛව විවිධත්ව දිනය. ඇයි මේ ජෛව විවිධත්වය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ? මිනිස්යාගේ මේ දියුණුවයි සංවර්ධනයයි කියලා අපි හැමෝම හඹා යන ක්‍රියාවලිය විසින් ජීවීන්ට එල්ල වෙලා තියෙන තර්ජනය. ඒ ජීවීන් වඳ වෙලා යන්න පටන් ගත්තම මේකෙන් මිනිස්යාට එල්ල වෙන තර්ජනය. දැන් උදාහරණයක් ඇටියට අපි කවුරුත් දන්න මීමැස්සා. අපේ පලිබෝධනාශක ආදී ඕනෑවට වඩා යෙදවීම නිසා මීමැස්සා අතුරුදහන් වුණොත් ලෝකේ බොහෝ භවභෝග අතිවිශාල ප්‍රමාණයක් පරාගණය කරන සතා නැති වෙලා යනවා. එම එකක් කෘත්‍රිමව කරන්න ක්‍රමයක් තාම හොයාගෙන නැහැ. ඒකට මේ හැම සත්ව විශේෂයක්ම අනිත් එකට සම්බන්ධයි. අපි මිය ගියාම අපේ සිරුර වලලනවා. එතකොට ඒ සිරුර වැල්ලුවාම ඒ වලලන ලද සිරුර කඩා වැටෙන ගස් කොළන් වල ඒවා පොළොවට දිරා යන්න යම් යම් ශුද්‍ර ජීවීන් මැදිහත් වෙනවා. ඒ ශුද්‍ර ජීවීන් නැති වුණොත් එහෙනම් ඒ මල සිරුරු ඒ ගස් කොළන් දිරා යන්නේ නැහැ. එහෙනම් මේ පොළොව සම්පූර්ණයෙන්ම මහා කුණු කන්දක් බවට පරිවර්තනය වෙනවා. මේ හැම ශුද්‍ර ජීවියෙක්ම හැම සතෙක්ම එකිනෙකා එක්ක සම්බන්ධයි හොඳට හෝ නරකට.
එතකොට ඒ නිසා මේ ජීව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට කියලා සම්මුතිය ඇති වෙලා කටයුතු කරනවා. දැන් බෞද්ධ ධර්මයේ දැක්ම මොකක්ද? බෞද්ධ ධර්මයේ දැක්ම මේ තමා වගේම තමයි අනික් අයත් කියන මේ සමානාත්මතාවයෙන් යුතුව මේ ජීවීන් කෙරේ ගහකොළ කෙරේ ඒ තමන්ගේ දයාව කරුණාව දැක්වීම. දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගහක කොළයක්වත් කඩන්න ඇවතක් තහනමක් තියෙනවා. ගිහියන්ට එහෙම තහනමක් නැති වුණත් මේකෙන් පෙන්නලා දුන්නේ මේ ගස් කපන්න එපා කියන එකම නෙවෙයි. මේ ගස් කොළන් මේ ජීව විශේෂ සියල්ලම සමානාත්මතාවයෙන් සලකන්න කියන එක මුලින්ම පෙන්වලා දීපු දාර්ශනිකයා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. මොකද ඊට පෙර ඉන්න හැම කෙනාම කිව්වේ මේ ගස් කොළන් සතා සීපාවා මවලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනෙට. ඒ නිසා මිනිස්සු ඕන විදිහට ඒක පාවිච්චි කළාට කමක් නැහැ. අපට ඒ පරිසරයේ ජයගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. දෙවැනි කාරණේ මේ දැන් ගාක් සංවාදයට ලක් වෙලා තියෙන මේ සමාජ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නේ. දැන් යුරෝපයේ පහළ වුණා ලිබරල් වාදය කියලා එකක්. ඒ ලිබරල් වාදයේ එක්තරා හරයක් තමයි මිනිස්සු තමන්ගේ උපත මගින් තමන්ගේ පැරණි පෞල් પરම්පරා මගින් තීරණය විය යුතු නැහැ. මිනිස්සුන්ට තමන්ගේ ඉරණම තීරණය කරලා ඉදිරියට යන්න අයිතිය තිබෙන්න ඕනෑය කියන ඒ වැදගත් නිදහස් අදහස. ඒ තමයි ඒක තුලින් ආවේ. හැකියාවට කුසලතාවයට තැන ලබා දීලා එම ක්‍රියාදාමය මගින් තමන්ට සමාජයේ ලැබිය යුතු තැන ලබා ගැනීම තමයි ඔය ලිබරල් වාදීන්ගේ මුල් කාලේ අදහස උනේ. මොකද ප්‍රභූවරු හිටියා. ඒගොල්ලන්ට ඉඩම් තිබුණා. රජවරු හිටියා. රජවරු තමයි තීරණ ගත්තේ. නිසා ඒ තීරණ වලට යටත්ව ජීවත් වෙන මිනිස්සුන්ට සිද්ධ වුණා මේ පීඩණය මගින් තමයි මේක පෙන්ුනේ. මොකද සමහර රජවරු තමන්ගේ වගකීම් ඉටු කරන්නේ නැතුව පිස්සු කෙලිනකොට, රාජ්‍ය කඩාවැටෙනකොට, ප්‍රශ්නපතු වෙනකොට, පීඩාවටපත් වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න ආවා. දැන් උදාහරණයකට ප්‍රංශයේ අර සුප්‍රසිද්ධ මාරි ඇන්ටොනයිට් රැජින. මිනිසුන්ට කන්න නැතුව ගොවියෝ ගෙදෙට්ට ගියාම පාන් නැත්තම් කේක් කාකපල්ලයි කියලා කරපු ප්‍රකාශය. මම මේ මාලිගයටත් වරක් ගියා. අපේ හාමුදුරනේ වාසෙල්ස් මාලිගේ කොටසක් ගිනිබත් කළා ගොවියෝ. බඩගින්නේ ඇවිල්ලා. ඉතින් මේ වගේ. මේ නිසා තමයි මේ ලිබරල් වාදයේ කුසලතාවාදයට මුල් තැන ලැබෙන්නේ. හැබැයි මේක යුරෝපයේ මේ බොහෝ කාලයකට පස්සේ මතුණාට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බොහොම සරල වාක්‍යයකින් මේක දේශනා කළා. මොකද්ද? බමුණෙක් වෙන්නේ හරි වසලෙක් වෙන්නේ හරි මිනිසුන්ගේ ක්‍රියාවෙන් ඔය හිසෙන් බමුණා පාදයෙන් ශූද්‍රයා කලවයෙන් වෛශ්‍යවයා ඒ වගේම බාහු යුගලයෙන් ශාස්ත්‍රීය කියලා එහෙම කතාවක් නැහැ. මිනිස්සුන්ගේ හැකියාව කුසලතාවයේ ක්‍රියාකාරීත්වයේ කර්මඵලයේ මත තමයි මිනිස්සු නිර්මාණය වෙන්නේ කියන විප්ලවීය අදහස. ඒක මේ නූතන ලිබරල් වාදයට බොහොම කලින් ඉදිරිපත් කරපු විප්ලවීය ආකල්පය. හැබැයි අදටත් අපේ සමාජවල මේ විශ්වාසය මත ක්‍රියා කරලා නැහැ. ඒ නිසා අර පවුලට කුලයට එහෙමත් නැත්නම් ඒ පැරණි પરම්පරාව පිළිබඳ අනවශ්‍ය තරම් බලයක් ආරෝපණය කර ගැනීම හින්දා සමාජයේ විශාල කුසලතාපූර්ණ පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ බෞද්ධ ආකල්පයේ නිසා නොවන්න මේ රටේ අද තියෙන විශිෂ්ටතම ගුණාංග දෙකක් මේ රටේ කවුරු මොනවා කිව්වත් එකක් තමයි අපේ නිදහස් අධ්‍යාපනය, අනික තමයි අපේ නිදහස් සෞඛ්‍යය. මේකේ තියෙන ඔය පහළ මට්ටමේ තියෙන යම් අඩුපාඩු පෙන්නලා මේකට කට්ටිය ගැරහුවට අපි පාසලකට ගියාම පාසලකට ළමෙක් දාගන්න බෑ. උපකාරක පන්ති වලට ගෙවන්න ඕනේ. දැන් අද නම් ඩේටා වලට ගෙවන්න ඕනේ. ඒ නිසා කෝ නිදහස් අධ්‍යාපනය කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවට මේ පහළ බාලාංශයේ සිට උපාධිය දක්වා එහෙම නැත්නම් සමහර තැන්වල ආචාර්ය උපාධිය දක්වා නිදහස් අධ්‍යාපනය නිදහසේ ලබා දීමේ හැකියාව කුල ගෝත්‍ර මාන ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව ලබා දෙන ලෝකේ විශිෂ්ටතම රටක් තමයි ලංකාව. ඒ ගැන අපි තාමත් CWW කන්නංගරයන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයට පින් සිද්ධ වෙන්න ඕනේ. මොකද පන්සලෙන් තමයි රටේ අධ්‍යාපනය කෙරුණේ. ඒකෙදි කවුරුවත් මේ පන්සලට ඇතුළු වෙන දරුවගේ කුලේ මලේ බලලා අධ්‍යාපනය ලබා දුන්නේ නැහැ. පිරිවෙනේ හරි පන්සලේ හරි. ඒක තමයි CWW කන්නංගරයන්ගේ මූලික අදහස උනේත් පරම්පරාව මත අම්මා තාත්තගේ වාසගම මත කුලය ධනය බලය මත නෙවෙයි හැකියාව මත දරුවෙකුට ඉදිරියට යන්න අවස්ථාව දෙන්න ඕනේ කියන එක. නිදහස් සෞඛ්‍ය සේවයත් එහෙමයි.
අද ලංකාවේ මේ කෝවිඩ් මර්ධනය ඉන්දියාවේ වගේ මහා කැත හිරිකිත කඩා වැටෙන දෙයක් නොවී තියෙන්නේ. අඩුම ගානේ අපේ රටේ මිනිස්සුන්ව මිය ගියාට පස්සේ විධිමත් ආදාහනාගාරයක ආදාහනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගෞරවනීය ආකාරයට මේ මහපාරේ තියාගෙන පුච්චලා දාන්න එහෙම නැත්නම් ගඟට වීසි කරලා ගඟේ පාවෙලා යන්න තියෙන තත්ත්වෙ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මොනවා වුණත් රටේ රෝහල් පද්ධතියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ටිකක් MOH මහත්තයලා ටිකක් ඉන්න විධිමත් සෞඛ්‍ය සංවිධානයක් තියෙනවා. අපි මේ කොවිඩ් මර්ධනයේදී විධිමත් සෞඛ්‍ය සංවිධානයේට උඩින් දේශපාලන අධිකාරිය දාලා ඒක විකෘති කළා ඒක කඩා බිඳදාගත්ත එක වෙනම කතාවක්. නමුත් තාම විධිමත් සෞඛ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. ඇත්තටම ලෝකයේ අඩුම වියදමකින් මෙතරම් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් මේ අපේ ආයු කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයු කාලයට සමානයි. ලදරු මරණ අනුපාතය මාතෘ මරණ අනුපාතය දියුණු ලෝකයේ රටකට සමානයි. ඒ වගේම මෙතරම් අඩු වියදමකින් ඊටාම ඉහළ ගණයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරීවරයෙක්, ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් මෙයනාදී විවිධ විෂයන් වල උපාධිධාරීන් හැම හොඳ මට්ටමක අය බිහි කරගන්න පුළුවන් වෙලා තියෙන හොඳ ආදර්ශමත් රටක් ලංකාව. ඒක උනේ ඇයි? දැන් උදාහරණයකට ජපානයේ අගමැතිතුමා නිදහස් සෞඛ්‍ය සේවය ගේන්න ගියා හිටපු අගමැතිතුමා. රටේම විරෝධතා එල්ල වුණා. ලෝකේ ඒක කරන්න දෙන්නේ නැහැ. ඇයි? මිනිස්සු අහන සරල ප්‍රශ්නයක් තියෙනවා. ඔබාමා ජනාධිපතිතුමා සෞඛ්‍ය රක්ෂණයක් ගෙන ආපු වෙලාවේ ඇමරිකාවේ මිනිස්සු ඇහුවා. ඇයි අපේ සල්ලි වලින් අනුන්ට බේත් දෙන්නේ? ඔක තමයි අහන සරල ප්‍රශ්නේ. නිදහස් අධ්‍යාපනය දෙන්න ගියාම අහන්නේ ඇයි අපේ සල්ලි වලින් අනුන්ගේ ළමයින්ට උගන්වන්නේ? දැන් ඔක මේ රටේ අහන්නේ කවුරුවත්. ඇයි? අර බෞද්ධ සම්ප්‍රදාය නිසා. අර බෞද්ධ සම්ප්‍රදායෙන් ආපු ඒ නිදහස් චින්තනය නිසා. ඒ නිසා කවුරුවත් මේ ප්‍රශ්නේ අහන්නේ ඉන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රමාණයට හරි මේ සමාජයේ තියෙන අඩුපාඩු මැද්දේ හරි. ඒක අපි අගය කරන්න ඕන. කෙසේ නමුත් මේ පෞල පරම්පරාව මත ඉරණම තීන්දුව වෙන ක්‍රමය වෙනස් කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ. නමුත් අපේ දේශපාලන සමාජ ජීවිතයේ දිහා බැලුවම තාමත් රටේ අංකොන් වල ඒවා පවතිනවා. අපි ඒවා වෙනස් කරන්න සමාජ වෙනසක් ඇති කිරීම බෞද්ධයෝ හැටියට අපේ වගකීමක් කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අනුව නූතන පරිසර ප්‍රශ්න වලටත් නූතන සමාජ ප්‍රශ්න වලටත් බෞද්ධ දර්ශනයෙන් දැක්මෙන් බුදුරජාණන් වහන්සේගේ දැක්මෙන් ලැබිච්ච ආලෝකය අතිමහත්. ඒක අපේ රටේ මේ ගානට හරි මේ පරිසරය අද පවතින්නේ මොනවා හරි පරිසරයට හානියක් වෙනකොට මිනිසුන්ගේ හිතවල වේදනාවක් ඇති වෙන්නේ. මේ රටේ අප්‍රිකාවේ වගේ අලි ජන ගහනේ වැඩි අලි මරන්න ඕනයි කියලා හෙලිකොප්ටර් දාලා අලි මරන්න බැරි වෙලා තියෙන්නේ. අඩු ගානේ වඳුරෙක්වත් මරා ගන්න අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ. ඇයි? මිනිස්සු අතරින් විරෝධය එන්නේ මේ බෞද්ධ සම්ප්‍රදාය නිසා. නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යය ගැන කිසිම මිනිහෙක් හොර රහසෙවත් අපේ සල්ලි වලින් ඇයි අනික් අයට බේත් කරන්නේ, අපේ සල්ලි වලින් ඇයි අනින්ගේ ළමයින්ට වියදම් කරන්නේ කියලා අහන්නේ නැත්තේ මේ බෞද්ධ සම්ප්‍රදාය නිසා. ඒක අපි ලබාගත්ත විශාල ජයග්‍රහණයක් හැටියට මම නම් කල්පනා කරනවා මේ උතුම් පොහොය දිනේ, විශේෂයෙන් වෙසක් පොහොය දිනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි විධිමත්ව සාකච්ඡා කරනකොට මම හිතන්නේ අපේ ඇමතුමන් ඊටම වැදගත්. මොකද එතුමන් දේශපාලඥයෙකු හැටියටත් ඒ වගේම ලෝක අවබෝධය ඇති විද්වතෙකු හැටියටත් ඒ වගේම රට ජාතිය පිළිබඳව විශේෂ ඇල්මක් ඇති ජාතියිතයිසයෙකු හැටියටත් අපේ දහමට ආදරය කරන කෙනෙකු හැටියටත් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටත්වයක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිසා අපේ රට පැමිණි තැන අද වෙනකොට ලෝකයේ ඊටාම පැහැදිලිව වෙන්කොට ගත හැකි සුවිශේෂී සංස්කෘතියක්, දේශපාලනයක්, සදාචාරයක් අපේ රට තුළ ගොඩනැගී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසායි කියන එක එතුමාගේ අදහස. ඉතින් ඒක නිසා අද දවසේ මම හිතනවා මේ සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරන්නටයි අපිට වේලාව ලැබී තිබෙන්නේ. මා බෙහෙවින් සන්තෝෂ වෙනවා මොරටුව නගරයට මේ අප ඊටාම දුෂ්කර ප්‍රදේශයක තිබුණු මේ ගම අපි ආලෝකමත් කළා. අපේ ඇමතුමාගේ සහයෝගය අපට ලැබුණා. ඔබතුමන් අමාත්‍යතුමන් වශයෙන් 20 ලක්ෂයක් මේ විහාරස්ථානයේ දිනුවට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි මේ ධර්මශාලාවක් ඉස්සරහා හදාගෙන තියෙන්නේ ඔබතුමාගේ වියදමින්. ඉතින් මම හිතනවා ඒ ලෙස මේ රටේ ධර්මයේ දියුණුවට, සංස්කෘතියේ දියුණුවට, විහාරස්ථානවල සංවර්ධනයට අතිශයින්ම සහයෝගය දෙන අපේ බෞද්ධ හිටපු අමාත්‍යතුමන්
මේ විහාරස්ථානයේ විවෘත කිරීමේ 2008 අවුරුද්දේ කාර්යයටත් ඔබතුමන් සහභාගී වුණා. ඉතින් ඒක නිසා අපි ඔබතුමන් අද දවසේ මේ සාකච්ඡාවට වෙසක් පොය දවසේ මේ ස්ථානය තෝරා ගැනීම ගැන අතිශයින්ම කෘතඥ වෙමින් පුණ්‍යානුමෝදනා කරමින් ඔබතුමන්ගේ අනාගත අපේක්ෂාවන් අභිප්‍රායන් සියල්ල සඵල සාර්ථක වෙමින් මේ රටට සුවසල් මෙහෙවරක් ඉෂ්ට කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය පහළ වේවා. ඔබතුමන්ටත් විශේෂයෙන් ඔබතුමාගේ මේ කාර්ය මණ්ඩලයේ හැමදෙනා මහේෂ්මාත්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් අද දවසේ අපි සමග එකතු වෙන මොරටුව නාගරික මන්ත්‍රී අපේ සුජිත් මහත්මයා ඇතුළු ඒ හැමදෙනාටමත් රටවාසී ලක්වැසි ලෝකවාසී හැමදෙනාටමත් විශේෂයෙන් ආයුරාරෝග්‍ය ආදී සුවපත් දිවියක් සලසා ගන්නට මේ උතුම් සාකච්ඡාවෙන් ලද පින හේතු වාසනා වේවා. ත්වන් සරණයි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය